අයිබෝන් මම අද ඔයගලන්ට අරන් ආවේ තවත් ටෙස්ට් ඉක්විප්මන්ට් එකක්. මේකට කියන්නේ Huntron tracker කියලා. මේක VI curve tracer එකක්. VI curve tracer එකක් කියන එකක් තව જાතිය VI curve tracer එකක් තියෙනවා. මේක කරන්නේ components check කරන curve tracer එකක්. මේකට කියන්නේ Huntron tracker කියලා. එතකොට මේකෙන් පුළුවන් ඕනෑම component එකක් ටෙස්ට් කරගන්න. මේක component එකේ shorts තියනවාද, open circuit ද, leaks තියනවාද, capacitance එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්, resistance එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්, inductor එකක්, diode එකක්, transistor එකක්, FET එකක් වැනි ඕනෑම component එකක් මෙම VI curve tracer එකේ එහෙම නැත්නම් Huntron tracker එකෙන් අපිට ටෙස්ට් කරගන්න පුළුවන්. ඊළඟ වැදගත් කාරණේ තමයි මේ curve tracer එකේ මේ Huntron tracker එකේ අපි කරන්නේ power off testing. power off testing කියන්නේ උපකරණයේ power එක off කරලා තමයි අපි ටෙස්ට් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දන්න oscilloscope එකකින් අපි කරන්නේ power on testing. power එක on කරලා තියෙන්න ඕනේ oscilloscope එකකින් ටෙස්ට් කරන්න. multimeter එකකින් ටෙස්ට් කරන්න power එක on කරලා තියෙන්න ඕනේ voltages එහෙම ටෙස්ට් කරන්න. ඉතින් ඒ වගේ නෙමෙයි මේකේ ඕනම component එකක් ටෙස්ට් කරන්න පුළුවන් power off condition එකේදී. එතකොට මේක කරන්නේ අපි capacitors power එක ගලවලා power capacitors discharge කරලා තමයි මේකෙන් ටෙස්ට් කරන්නේ. මේකේ පුළුවන් හුඟක් components 90%ක්ම වගේ circuit එකෙන් disconnect කරන්නෙම නැතුව ටෙස්ට් කරන්න. 90%ක් වගේ. සමහර ඒවා බෑ මේ circuit එකෙන් ගලවන්න නැතුව. නමුත් 90%ක් වගේ අපිට පුළුවන් මේකේ circuit එකේ තියාගෙනම ටෙස්ට් කරන්න. එතකොට desolder කරන්න, suction කරන්න, මේ solder wick කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට 90%ක් components ඇතුළෙම ටෙස්ට් කරගත්තාම අපිට ඉතා සුළු ප්‍රමාණයක් තමයි circuit එකකින් ගලවලා ටෙස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ. තව වැදගත්ම කාරණයක් තියෙනවා. ඔයගලන්ට පේනවා channels දෙකක් තියෙනවා. channel එකයි channel A and channel B කියලා. ඒ channel දෙකෙන් අපිට පුළුවන් එකම විදිහේ පරිපථ දෙකක් තියෙනවා නම් ඒ පරිපථ දෙක එකිනෙකට කම්පෙයාර් කරලා ඉතා ඉක්මනින් ඩිෆෙක්ට් එකත් එක්ක තියෙන පරිපථය. ඒ කියන්නේ මේ දෝෂයක් සහිත පරිපථයේ දෝෂය කොතනද තියෙන්නේ කියන එක අපිට ටක් ගාලා අඳුන ගන්න පුළුවන්. මේ දෙයක් අපිට පුළුවන් මේක මේ component tester එකෙන් බලන්න. component එකක කකුලක් තව කොතනකටද කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා ඉතා ලේසියෙන් පුළුවන් බලන්න. නැත්නම් අපිට වෙනවා copper track එක බලලා අපිට visually අපිට මේ S2 බලලා අපිට බලන්න වෙනවා කොතනටද මේ කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ මේකෙන් අපිට ඊටාම ඉක්මනින් පුළුවන් මොකක් හරි මේ component එකක කකුලක් මේ ඊළඟ තැනට කොහාටද කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා ඊටා ඉක්මනින් බලා ගන්න. දැන් මේ මම ඉස්සෙල්ලා කිව්වා මේක power off testing කියලා. ඒතකොට power off testing වුණාම ඔයගලන්ට නිකම්ම තේරෙනවා විදුලි සැර වැදීම, එතකොට components අපේ අතින් වැරදිලා short වීම, ඒ වගේ දේවල් උඟා අවම කරගන්න පුළුවන් power off testing method එකකින්. තව එක කිව යුතු දෙයක් තියෙනවා. මේ උපකරණයත් අනිත් සෑම උපකරණය වගේම සියල්ලටම විසඳුම නෙමෙයි. කියන්නේ මේ උපකරණයක් තිබ්බයි කියලා සියලුම පරිපථ අපිට රිපෙයාර් කරගන්න, අලුතඩිය කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ හැම ඕනම උපකරණයක් පාවිච්චි කරද්දී මොලේ පාවිච්චි කළ යුතුයි. එතකොට මට කියන්න තියෙන්නේ ඕනම උපකරණයක් මොලේ පාවිච්චි කරන ටූල් එක තමයි පාවිච්චි කරොත් තමයි ඕනම සර්කිට් එක. මම දැන් මේ VI curve tracer එකේ සැකැස්ම ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. VI curve tracer එකේ ඇත්තටම output එකෙන් එනවා red lead එකකුයි black lead එකකුයි multimeter එකක් වගේම මේ leads දෙකෙන් ඇත්තටම එළියට එන්නේ high sine ආකාර waveform එකක් තමයි මේ red lead එකෙන් black lead එකෙන් වෙන්නේ. එතකොට මේ sine ආකාර waveform එකේ peak to peak voltage එක 10 volts. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා උඩට වෝල්ට් 5ක් යනවා, පල්ලෙහාට වෝල්ට් 5ක් යනවා. එතකොට මේක බිඳුව නම් මෙතන ධන 5යි, මෙතන ඍණ 5යි. සයිනාකාර
වෝල්ටේජ් එක තමයි එන්නේ Vi curve tracer එකෙන්. එතකොට මේ සයින් ආකාර මේ වෝල්ටේජ් එක අපි ටෙස්ට් කරන කම්පෝනන්ට් එක හරහා යවනවා. එතකොට මේ මම DUT කියලා දාලා තියෙන device under test. මෙතන මේක resistor එකක් වෙන්න පුළුවන්, මේක diode එකක් වෙන්න පුළුවන්, capacitor එකක් වෙන්න පුළුවන්. ඕනෑම කම්පෝනන්ට් එකක් අපි ටෙස්ට් කරන කම්පෝනන්ට් එක හරහා මේ සයින් ආකාර වෝල්ටේජ් එක යවනවා. යවලා මේ කර්ව් ට්‍රේසර් එකකින් කරන්නේ XY ප්‍රස්ථාරයක් මත එක y ප්‍රස්ථාරයේ අඳිනවා මේ වෝල්ටේජ් එක. මේ මම කිව්ව ධන 5 සිට ඍණ 5ට විචල්්‍ය වෙන වෝල්ටේජ් එක අඳිනවා y අක්ෂයේ, x අක්ෂයේ අඳිනවා මේ කම්පෝනන්ට් එක හරහා යන කරන්ට් එක. එතකොට අපිට දැන් අපි හිතමු මේ අපි දැන් කරන්නේ රෙසිස්ටර් එකක් කියලා. එතකොට අපිට මේකෙන් පේනවා වෝල්ටේජ් එක වැඩි වෙනකොට රෙසිස්ටර් එක හරහා යන කරන්ට් එකත් වැඩි වෙනවා. ඒ හින්දා මේක මෙන්න මේ ආකාරයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ වෝල්ටේජ් එක අඩු වෙනකොට වෝල්ටේජ් එක අඩු වෙනකොට කරන්ට් එකත් අඩු වෙලා ඇවිල්ලා බිඳුව වෙලා වෝල්ටේජ් එක ඍණ වෙනකොට කරන්ට් එකත් ඍණ පැත්තට ගමන් කරනවා. එතකොට රෙසිස්ටර් එකක අපිට බලා ගන්න පුළුවන් පැටර්න් එක තමයි Vi curve tracer එකේ මෙන්න මේ විදිය සරල රේඛීය පැටර්න් එක. දැන් බලමු අපි ඇත්තටම මේක කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලමු රෙසිස්ටර් එකක්. මේ තාමත්ම අඩු රෙසිස්ටර් එකක් 7.6 ohm වගේ. ඉස්සෙල්ලා බලමු රෙසිස්ටර් එකේ අපි මේ අග්‍ර දෙකට ඇල්ලුවාම නොවැදී සරල රේඛාවක් තමයි Vi curve tracer එකේ 7.6 ohms වලට එන්නේ. ඊළඟට අපි පොඩ්ඩක් ඊට වඩා වැඩි රෙසිස්ටර් එකක් අල්ලමු. මේක 50 ohm රෙසිස්ටර් එකක්. දැන් ඔය විදිහේ සරල රේඛාවක් තමයි 50 ohm රෙසිස්ටර් එකට පේන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඉස්සෙල්ලා සරල රේඛාවට වඩා මේක ටිකක් පහළින් යන්නේ. ඊළඟට අපි යමු තවත් ඊටත් වඩා වැඩි රෙසිස්ටර් එකකට. ඒක 260 ohm විතර රෙසිස්ටර් එකක්. ඒක දැන් අර තිරස් රේඛාව හා සමානවම වගේ යන සරල රේඛාවක් තමයි දෙන්නේ. ඉතින් ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් රෙසිස්ටන්ස් එක වැඩි වෙන්න මේ රෙසිස්ටන්ස් වලට දෙන කර්ව් එක ෆ්ලැට් වෙනවා. රෙසිස්ටන්ස් එක අඩු වෙන්න ඒක සිරස් අතට ළඟා වෙනවා. දැන් අපි බලමු මේ ප්‍රෝබ්ස් එක ෂෝට් කරොත් එහෙම අපිට ලැබෙන ප්‍රතිඵලය. ඒක සිරස් රේඛාව. අපි ඕපන් කරොත් ඒක තිරස් රේඛාව. ඉතින් අපේ සියලුම රෙසිස්ටර්ස් තියෙන්නේ මේ තිරස් රේඛාව සහ සිරස් රේඛාව සහ තිරස් රේඛාව අතර තමයි සියලුම රෙසිස්ටන්ස් අපිට තියෙන්නේ. දැන් අපි බලමු කැපැසිටර් එකක් චෙක් කරොත් එහෙම කැපැසිටර් එකක් චෙක් කරොත් එහෙම මොකක්ද අපිට එන පැටර්න් එක කියලා. දැන් මේ තියෙන්නේ 10 microfarad කැපැසිටර් එකක් 20 volts electrolytic කැපැසිටර් එකක්. වගේ වෘත්තාකාර පැටර්න් එකක් තමයි කැපැසිටර් එකක් චෙක් කරොත් අපිට එන පැටර්න් එක Vi curve tracer එක. දැන් අපි බලමු ඩයෝඩ් එකක් චෙක් කරොත් එහෙම අපිට එන පැටර්න් එක මොකක්ද කියලා. සාමාන්‍ය සිග්නල් ඩයෝඩ් එකක්. අපි මම මේකේ අග්‍ර දෙකට තිබ්බාම අපිට එන්නේ මෙන්න මේ විදිය පැටර්න් එකක්. දැන් මේක ඇත්තටම අනිත් පැත්තට සිග්නල් එක තියෙන්නේ මේක මගේ අග්‍ර දෙක මාරු කරොත් එහෙම
මෙන්න මේ විදිහට එනවා. එතකොට මෙන්න මේ විදිහට ෂෙයා පැටර්න් එකක් කියලා මේ කියන්නේ ඩයෝඩ් එකකට එන පැටර්න් එක තමයි මේ. දැන් අපි බලමු ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරන විදිය මොකක්ද කියලා. NPN ට්‍රාන්සිස්ටර් එකක් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිය බේස් කලෙක්ටර් එමිටර් ජංක්ෂන්ස් තුන අපිට මෙන්න මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඩයෝඩ් දෙකක් ඇනෝඩ් දෙක එකට සම්බන්ධ කරලා වගේ තමයි ට්‍රාන්සිස්ටර් එක ඇත්තටම මේ සැකැස්ම තියෙන්නේ. බේස් එමිටර් ජංක්ෂන් එක සීන ඩයෝඩ් එකක් වගේ බේස් කලෙක්ටර් ජංක්ෂන් එක නෝමල් ඩයෝඩ් එකක් වගේ තමයි ට්‍රාන්සිස්ටර් එකක් සැකැස්ම සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම බේස් කලෙක්ටර් ජංක්ෂන් එක අපේ කර්ව් ට්‍රේසර් එකෙන් බැලුවොත් එහෙම මෙන්න මේ විදිය පැටර්න් එකක් අපිට එනවා. බේස් එමිටර් ජංක්ෂන් එක අපි බැලුවොත් එහෙම කර්ව් ට්‍රේසර් එකේ මෙන්න මේ විදිය ජංක්ෂන් එකක් එනවා. එතකොට මෙන්න මේ වෝල්ටේජ් එක තමයි බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් එකක බේස් එමිටර් බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක තමයි මෙන්න මේ මෙතනින් පෙන්වන්නේ. එතකොට මේ පෙන්වන්නේ ෆෝවර්ඩ් බයස් වෝල්ටේජ් එක. ඊට පස්සේ කලෙක්ටර් එමිටර් අග්‍ර දෙක දිහා බැලුවොත් එහෙම මෙන්න මේ විදිය පැටර්න් එකක් තමයි අපිට පේන්නේ ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරනකොට. දැන් අපි බලමු ඇත්තට මේ වගේ පේනවද කියලා. දැන් මෙතන තියෙන්නේ C2236 කියන NPN ට්‍රාන්සිස්ටර් එක. මේකේ බේස් එක ඉන්නේ මේක බේස් කලෙක්ටර් එමිටර්. ඊතරම් අපි බලමු දැන් බේස් එමිටර් ජංක්ෂන් එකේ අපිට එන පැටර්න් එක මොකක්ද කියලා. මේ විදිහට ෂෙයා පැටර්න් එක ඉන්නේ බේස් එමිටර් ජංක්ෂන් එකේ. ඊළඟට අපි බලමු බේස් කලෙක්ටර් ජංක්ෂන් එක. මේක බේස් කලෙක්ටර් ජංක්ෂන් එක තමයි මේ ෂෙයා පැටර්න් එක එන්නේ. ඊට පස්සේ බලමු බේස් එමිටර් ජංක්ෂන් එක. බේස් එමිටර් ජංක්ෂන් එකේ මෙන්න මේ පැටර්න් එක එන්නේ. ඔයගලන්ට පේනවා දැන් හොඳටම බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එකක් පේනවා. ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් එකේ බේස් එමිටර් ජංක්ෂන් එකට රිවර්ස් වෝල්ටේජ් එකක් දුන්නොත් එහෙම එක වෝල්ටේජ් එකකදී ඒක බ්‍රේක් ඩවුන් වෙනවා. ඉතින් මේ උපකරණයෙන් අපිට හොඳට බලා ගන්න පුළුවන් මේ බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් එක. ඊළඟට බලමු බේස් කලෙක්ටර් එමිටර් ජංක්ෂන් එකේ පැටර්න් එක. අන්න තියෙනවා කලෙක්ටර් එමිටර් ජංක්ෂන් එකේ පැටර්න් එක. මම ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ අඳපු විදිහටම තියෙනවා. ඉතින් මේ වගේ පැටර්න් එකක් තමයි ට්‍රාන්සිස්ටර් එකකට මේ කර්ව් ට්‍රේසර් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඉන් සර්කිට් ටෙස්ටිං එකක් කරන්න කොහොමද කියලා. දැන් මෙතන තියෙන්නේ සාමාන්‍ය පොඩි ස්විච් මෝඩ් පවර් සප්ලයි එකක්. ඒකේ මේ ෆීඩ්බැක් ඔටෝ කපල් එක තියෙනවා PC817 එක. අපි බලමු මේකේ කොහොමද දැන් අපි අපේ කර්ව් ට්‍රේසර් එකෙන් අපිට පෙන්වන්නේ කියලා. එතකොට දැන් මේකේ pin 1 එක සහ 2 එක තමයි LED එක. අපි දැන් LED එක කියන්නේ ඩයෝඩ් එකක්. දැන් අපි මේක pin 1 හා 2 අතර බැලුවොත් එහෙම අපිට ඩයෝඩ් එක පැටර්න් එක පේන්න ඕනේ. ඔව් උලට පේනවා ලස්සනට ඩයෝඩ් එක පැටර්න් එක එනවා. ඒ කියන්නේ මේ LED එකේ මේ ඔප්ටෝ කපල් එකේ LED පැත්ත හොඳටම වැඩ කරනවා. ඊට පස්සේ අපි බලමු සෙකන්ඩරි පැත්ත. ඒකේ සෙකන්ඩරි එකේ තියෙන්නේ අතරම ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක කලෙක්ටර් එමිටර් ජංක්ෂන් දෙක තමයි මේ ජංක්ෂන් එක තමයි pin 3 and 4 ඔප්ටෝ කපල් එක පෙන්වන්නේ. ඉතින් අපිට මේක බැලුවොත් එහෙනම් අපිට එන්න ඕනේ කලෙක්ටර් එමිටර් ජංක්ෂන් එක පැටර්න් එක තමයි එන්න ඕනේ. දැන් බලමු මේක. ඔව් අපිට පේනවා සාමාන්‍යයෙන් ඔබට පේනවා දැන් සාමාන්‍යයෙන් බේස් කලෙක්ටර් එමිටර් ජංක්ෂන් එක පැටර්න් එකක් තියෙනවා. නමුත් ඒ වගේම ඊට උඩින් තියෙනවා කැපැසිටර් එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ පින් දෙක හරහා
කලෙක්ටර් එමිටර් ජංක්ෂන් එක හරහා කැපැසිටර් එකකුත් මේ කොහේ හරි සම්බන්ධ වෙලා තියෙනවා. හුඟක් වෙලාවට මෙන්න මේ කැපැසිටර් එක වෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ ඒක පල්ලෙහෙන් මේ ට්‍රේස් එකෙන් තමයි බලන්න ඕනේ මොකද්ද මේ කැපැසිටර් එක කියලා. මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මේකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් මේ ඔක්ටෝ කප්ලර් එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා කියලා. ඊළඟට අපි බලමු මේ එතනම තියෙනවා D331 කියන ට්‍රාන්සිස්ටර් එක. මේකත් NPN ට්‍රාන්සිස්ටර් එකක්. මැද තමයි බේස් එක තියෙන්නේ. බේස් එකයි අපි බලමු දැන් කොහොමද ඒ ට්‍රාන්සිස්ටර් එක වැඩ කරනවද නැද්ද කියලා. බේස් එකට පොසිටිව් එක තියලා එමිටර් එකට තිබ්බාම දැන් අපිට පේනවා බේස් එමිටර් ජංක්ෂන් එකේ පැටර්න් එක පේනවා. නමුත් ඔයගලන්ට පේනවා ඒ නෙගටිව් සයිඩ් එකේ ට්‍රේස් එක පොඩ්ඩක් ආනතියකින් තියෙන්නේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ බේස් එමිටර් ජංක්ෂන් එක හරහා සමාන්තරගතව තව රෙසිස්ටර් එකකුත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකින්ද තමයි මේ ආනතියක් එන්නේ. ඊට පස්සේ බලමු බේස් කලෙක්ටර් ජංක්ෂන් එක. ප්ලස් ප්‍රෝබ් එක බේස් එකෙන් තියාගෙන නෙගටිව් ප්‍රෝබ් එක යවනවා කලෙක්ටර් එකට. එතකොට මෙන්න මේක තමයි බේස් කලෙක්ටර් ජංක්ෂන් එක. හොඳට පේනවා බේස් කලෙක්ටර් ජංක්ෂන් එක ඩිස්ටෝර්ට් වෙලා නැහැ, වෙනස් වීමකට භාජනය වෙලා නැහැ. ඊට හා ඒ සමාන්තරගතව කම්පෝනන්ට් සම්බන්ධ වෙලා තිබ්බත් ඒ කම්පෝනන්ට්ස් වලින් බේස් එමිටර් ජංක්ෂන් එකේ පැටර්න් එකට බලපෑමක් එල්ල වෙලා නැහැ. එතකොට අපිට මේ ට්‍රාන්සිස්ටර් එකත් ඉතා හොඳින් වැඩ කරන බවට නිගමනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු එතනම තියෙනවා ඩයෝඩ් එක. මේ ඩයෝඩ් එක කොහොමද කියලා බලමු අපි. ඔව් ඩයෝඩ් එකේ පැටර්න් එකක් පේනවා. පොසිටිව් පැත්තේ ඩයෝඩ් එකේ පැටර්න් එකම පේනවා. ඒ වගේම නෙගටිව් පැත්තේ ට්‍රේස් එකත් ආනතියකට තියෙන්නේ. ඒ ආනතිය එන්නේ මේකත් හා සමාන්තරගතව තව රෙසිස්ටර් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. හුඟක් වෙලාවට ඒක මේ රෙසිස්ටර් එක වෙන්න ඕනේ. අපි බලමු මේ ඩයෝඩ් එකයි මේ රෙසිස්ටර් එකයි සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා කියලා. සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මේ කකුල මේ කකුලට සම්බන්ධ වෙන්න ඕනේ. මේ කකුල මේ කකුලට සම්බන්ධ වෙන්න ඕනේ. අපි බලමු මේ දෙක සම්බන්ධයි කියලා. ඔව් මේ තියෙන්නේ vertical line එකකින් පෙන්වන්නේ මේ පින් දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඊළඟට බලමු අපි මේ පින් දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඔව් මේ පින් දෙකත් එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ කම්පෝනන්ට්ස් දෙක සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා. ඩයෝඩ් එකක් හරහා රෙසිස්ටර් එකක් සම්බන්ධ වෙලා තිනවා. ඒ ඩයෝඩ් රෙසිස්ටර් මේ කම්බිනේෂන් එකේ පැටර්න් එක තමයි මේ අපිට දැක ගන්න පුළුවන් මෙතන. ඒ වගේම තවත් ඩයෝඩ් එකක් තියෙනවා මෙතන. අපි ඒකත් බලමු. එතනක් තියෙනවා ඩයෝඩ් එකක්. දැන් ඉස්සෙල්ලා ඩයෝඩ් එකේ තිබ්බ පැටර්න් එකට වඩා ටිකක් වෙනස් පැටර්න් එකක් තමයි මේකේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඩයෝඩ් පැටර්න් එකක් පේනවා පොසිටිව් පැත්තේ. නමුත් පිටිපස්සේ පැත්තට යනකොට තව කර්ව් ලූප් එකක නැත්නම් සර්කල් එකක මේ ස්වරූපයකුත් අපිට පේනවා. ඒ කියන්නේ මේ පින් දෙක හරහා තව කැපැසිටර් එකකුත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර අපිට මේ නිගමනය කරන්න පුළුවන් ඩයෝඩ් එක හොඳට වැඩ කරනවා. එහා සමාන්තරව කැපැසිටර් එකකුත් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. එතකොට තව බලමු මේ ඩයෝඩ් එක. ඒකත් හොඳට වැඩ කරනවා. තව පවර් ඩයෝඩ් එකක් බලමු. දැන් මේ ඩයෝඩ් එකේ පේනවා ඩයෝඩ් එකේ පැටර්න් එකක් පේනවා ඉස්සරහා පැත්තේ. ඊට පස්සේ අර ඉස්සලා ඩයෝඩ් එක වගේම කර්ව් එකකුත් තියෙනවා. තව ඒක ආනතියකට තිබීමෙන් අපිට නිගමනය කරන්න පුළුවන් ඩයෝඩ් එක හරහා කැපැසිටර් එකකුත් සම්බන්ධ වෙලා තියෙනවා. රෙසිස්ටර් එකකුත් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඒතර මේ ඩයෝඩ් එකත් හොඳට වැඩ කරනවා. ඉතින් මේ වගේ තමයි ඉන් සර්කිට් ටෙස්ටිං කරන්න පුළුවන් මේ උපකරණේ. ඉතා පහසුවෙන් අපිට කිසිම දෙයක් ගලවන්න නැතුව මම කිව්වා වගේ 90ක් දේවල් ගලවන්න නැතුව අපිට පුළුවන් මේ උපකරණේ මේ කම්පෝනන්ට්ස් ටික මේ ටෙස්ට් කරගන්න. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ
ඉතා සුළු ප්‍රමාණයක් විතරයි චෙක් කරන්න මේ ක්‍රමයෙන් හුඟක් කම්පෝනන්ට්ස් චෙක් කරාට පස්සේ. දැන් අපි බලමු කැපැසිටර් එකක් චෙක් කරන්නේ කොහොමද කියලා. කැපැසිටර්ස් PCB එක උඩ පැත්තෙන් චෙක් කරන්න අමාරුයි මොකද පින්ස් තියෙන යටින් හින්දා. එතකොට යටින් පින්ස් ටික ට්‍රේස් කරගෙන අපිට පුළුවන් කැපැසිටර් එකක් චෙක් කරන්න. දැන් මම දන්නවා මේ පින් දෙක කැපැසිටර් එක පින් දෙකක් අපි බලමු මේ පින් දෙක හරහා තිබ්බොත් එහෙම එන පැටර්න් එක මොකක්ද කියලා. ඔයාලට පේනවා පොඩි කර්ව් එකක් පේනවා. ඒ මේ කැපැසිටර් එක ඉතා කුඩා ආගයකින් යුක්ත කැපැසිටර් එකක් හින්දා. මෙතනක් තියෙන කැපැසිටර් එකක් මම බලමු එතනට දැම්මම කොහොමද එන්නේ කියලා. ඒකත් ඒ වගේම පොඩි ආගයක් තියෙන කැපැසිටර් එකක්. නමුත් ඔයාලට පේනවා ඒක ඉස්සලා කැපැසිටර් එකට වඩා පොඩි ආනතියක් තියෙනවා. ඒ කියන්නේ ඒක හරහා රෙසිස්ටර් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකත් ඒ වගේම පොඩි කැපැසිටර් එකක්. ඒ වගේම පැටර්න් එකක් තමයි පේන්නේ. අපි බලමු පොඩ්ඩක් ලොකු කැපැසිටර් එකක්. මෙතන තියෙන්නේ ඊට වඩා චුට්ටක් ලොකු කැපැසිටර් එකක්. ඒකේ පින් දෙක හරහා තිබ්බොත් අපිට පේනවා මෙන්න මේ වගේ ලස්සන කර්ව් එකක්. හැබැයි කැපැසිටර් එක පිටින් බලනකොට තියෙන සමමිතික කර්ව් එකක් නෙමෙයි මේකේ තියෙන්නේ පොඩ්ඩක් ඇද වෙලා ඩිස්ටෝට් වෙලා තියෙන. ඒ කියන්නේ ඊට සම්බන්ධ වෙලා තියෙන අනිත් කම්පෝනන්ට්ස් වල බලපෑම තමයි ඒ එන්නේ. ඉතින් මේ කැපැසිටර් එකත් හොඳට වැඩ කරන කැපැසිටර් එකක් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි මේකෙන් බලන්න පුළුවන්. අපි ඊළඟ තව ඉදිරි වීඩියෝ එකකින් බලමු මේ විදිය කම්පෝනන්ට් ටෙස්ට් එකක් කොහොමද හදාගන්නේ. හදාගන්න මේක කොම්ප්ලිකේටඩ් ඉක්විප්මන්ට් එකක් ඒකින්ද හදාගන්න ටිකක් අමාරුයි. නමුත් සාපේක්ෂ වශයෙන් අඩු වේදමකින් මේවා එකක් අපිට ලබා ගන්න ක්‍රම තියෙනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකකින් බලමු මේ වගේ එකක් කොහොමද අපිට ලබා ගන්න කියලා. මොකද AliExpress Banggood වගේ තැන්වල තියෙනවා. නමුත් ඒවට සමහර ඒවාට ඔසිලොස්කෝප් එකක් අවශ්‍යයි. සමහර ඒවාට ඒකෙම ස්ක්‍රීන් එකේ තියෙනවා. සාපේක්ෂ වශයෙන් අඩු මුදලකට මේවා එකක් ලබා ගන්න පුළුවන්. අද උලන්ට අරන් ආවේ හන්ටන් ට්‍රැකර් එකෙන් කරන්න පුළුවන් දේවල් වලින් කොටසක් විතරයි. ඊට අමතරව ෆෙට් එකක් චෙක් කරන්නේ කොහොමද, IGBT එකක් චෙක් කරන්නේ කොහොමද, තයිරිස්ටර් එකක් චෙක් කරන්නේ කොහොමද, ඉන්ඩක්ටර් එකක් ඒ වගේම පරිපථ දෙකක් කම්පෙයාර් කරන්නේ කොහොමද. ඒ වගේ දේවල් අපි හුඟක් තියෙනවා මේ ට්‍රැකර් එකේ කරන්න පුළුවන්. එතකොට අපි ඒවා දේවල් අපි ඉදිරියට කතා කරමු. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මේ උපකරණය ගැන කමෙන්ට්ස් හැටියට දාන්න. මම හැකි ප්‍රමාණයෙන් උත්තර දෙන්නම්. මම නැවතත් කියන්නේ මෙම උපකරණයත් සියල්ලට විසඳුම නෙමෙයි. තමන්ගේ තර්කානුකූල හැකියාව තමයි සියල්ලටම වඩා උසස් උපකරණය ටෙස්ට් ඉක්විප්මන්ට් එකේම නැත්තම්. හැමදාම වගේ බලාපොරොත්තු වෙනවා මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තයි කියලා. හැමෝටම ස්තුතියි වීඩියෝ එක බැලුවට. නැවත හමු වෙමු. බයි බයි.